ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ 11 ශ්‍රේණිය අපේ පාසලේ දරුවන් සඳහා පවත්වනු ලබන පුනරීක්ෂණ පැවරුම්පත් සාකච්ඡා කෙරෙන ඒ පන්ති මාලාවේ තවත් පන්තියකටයි. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ 10 ශ්‍රේණිය සාහිත්‍ය සංග්‍රහය පෙළ පොතේ තිබෙන 4 වෙනි පාඩම වන බැද්දගම පාඩමට අදාළව අප විසින් සකස් කරන්නට යෙදුණු ඒ පැවරුම් පත්‍රිකාව තමයි අද අපි මෙතන සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ නිසා අපි දැන් ඒ සඳහා සූදානම් වෙමු. 10 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය අතිරේක පැවරුම් සාහිත්‍ය සංග්‍රහය 4 වෙනි පාඩම බැද්දගම. ඒ ඇසුරෙන් තිබෙන අප විසින් සකස් කරන ලද පැවරුම් පත්‍රිකාව තමයි අපි දැන් මේ පොඩ්ඩක් සාකච්ඡා කරන්නේ. අපේ දරුවන්ගේ මතකයේ නැවත අවදි කරගන්නට. මොකද අවුරුද්දකටත් එහා අවුරුදු දෙකකට පෙර පමණ ඉගෙන ගත්ත දේවල් මේනේ. අවුරුදු එකමාරකට පමණ පෙර. බලන්න. 1 මේ ප්‍රශ්නාවලියක් පාඩම ඇතුළෙන් ප්‍රශ්න නේ ඔබ මේවා මීට පෙර ලියලා තියෙනවා පොත්වල. ඒ වගේම නැවත ඒවා මතක් කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට නැවතත් මේ වීඩියෝ පට නරඹලා නැවතත් මේ වලට සවන් දීලා ඔබට පුළුවන් මේ දැනුම තව තවත් වැඩි දියුණු කරගන්නට. එතකොට මේක ඔබට හොඳ අවස්ථාවක්. මොකද පාසලේදී හෝ වේවා අතිරේකව හෝ වේවා ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒක එදාට විතරයි. නමුත් මේ පටිගත කිරීමක් සිදු වෙනකොට ඔබට ඒක කැමැති විටක නැවතත් ශ්‍රවණය කරලා බලලා ඔබේ මතකය නිරන්තරයෙන් අවදි කරගන්නට පුළුවන්. ඉතින් ඒක ඔබට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් මේ කොරෝනා සමය තුල. ඒ නිසා සෑම වැහි වලාකුලක් අතරම රිදී රේඛාවක් තිබෙන බව සිහියට නගා ගනිමින් අපි පාඩමේ ප්‍රශ්න වලට යොමු වෙමු. 1. බැද්දේගම නවකතාවේ කතුවරයා කවුරුන්ද? ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා. උපන් වර්ෂ, මියගිය වර්ෂ, දින මාස අවශ්‍යම නැහැ. නමුත් සාමාන්‍යයෙන් මතකයේ තබා ගන්න 1880 ඉපදුනා 1969 මිය ගියා කියන එක පමණක් මතකයේ තබා ගන්න. ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා එහෙම නැත්නම් ලෙනාඩ් වුල්ෆ් මහතා. ඊළඟට බැද්දේගම මුදල් කෘතියේ නෙවෙයි මැද්දේගම මුල් කෘතියෙහි. එතන වරදක් තියෙනවා. බැද්දේගම මුල් කෘතියෙහි නම කුමක්ද? බැද්දේගම මුල් කෘතියේ නම තමයි The Village in the Jungle කියන කෘතිය. The Village in the Jungle. ඊළඟට බැද්දේගම නවකතාව මුල් වරට පළ වූ වර්ෂය කුමක්ද? බැද්දේගම නවකතාව මුල් වරට පළ වූ වර්ෂය. පැහැදිලිද? මුල් වරට පළ වූ වර්ෂය තමයි 1913. 1913 දී පමණ. ඊළඟට ලෙනාඩ් වුල්ෆ් මහතාගේ වෙනත් ග්‍රන්ථ කිහිපයක් ලියන්න බෑ නම් කරන්න නම් පුළුවන් නේද? ලෙනාඩ් වුල්ෆ් මහතාගේ වෙනත් ග්‍රන්ථ කිහිපයක් නම් කරන්න. මම මෙතන දක්වලා තියෙන්නේ ඒකේ ඒ පොත්වල නේද? පිට කවර කිහිපයක් මම මෙතන දක්වලා තියෙනවා. එතුමාගේ බලන්න The Village in the Jungle, ඒ වගේම Sowing, ඒ වගේම Growing, ඒ වගේම Beginning Again. මෙන්න මේ කියන කෘති තුන. ඒ කියන්නේ Sowing, Growing සහ Beginning Again කියන කෘති එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදාන. තමා විසින් ලියන ලද තමන්ගේ ජීවිත කතාව. මෙන්න මේ කියන පොත් තුන. පැහැදිලිද? ඊට පස්සේ Downhill All the Way, නේ Downhill All the Way. ඊළඟට ආපහු තියෙනවා Stories of the East by ලෙනාඩ් වුල්ෆ් කියලා. ඒ පිට කවරේට තරම් පැහැදිලි නෑ. ඒ වගේ තෝරාගත්ත කෘති කිහිපයක් මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ Sowing, Growing, ඒ වගේම Beginning Again. ඒවා එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදාන. ඒ කියන්නේ ඔටෝබයෝග්‍රැෆීස්. මේවා ඔබෙන් අහන්නේ නැහැ. නමුත් මෙතන අර සටහන පරිපූර්ණ වෙන්නට තමයි මම මේ දැම්මේ. ඊළඟට Downhill, මේ Downhill කියන තැන මෙතන මේ එච් අකුර ඈත් වෙන්නට ඕනේ. Downhill all the way. ඒ වගේම The Journey not the Arrival Matters. නේ The Journey not the Arrival Matters. ඊළඟට ඒවා ඉංග්‍රීසියෙන් එතුමා ලියපු පොත්පත්. හරිනේ. ඊට පස්සේ ලෙනාඩ් වුල්ෆ් මහතාගේ බිරිඳගේ නම කුමක්ද? ඇඩ්ලින් වර්ජීනියා ස්ටෙෆන් වුල්ෆ් මහත්මිය. එහෙම නැත්නම් වර්ජීනියා වුල්ෆ් කියලාත් කියනවා නේ. ඇය ප්‍රසිද්ධව සිටි සාහිත්‍ය අංශ මොනවාද? ලේඛන කලාව හා කාව්‍යකරණය. ලේඛන කලාව හා කාව්‍යකරණය. ඊළඟට ලෙනාඩ් වුල්ෆ්ගේ හා එම මහත්මියගේ කෘතිවල දැකිය හැකි පොදු ලක්ෂණය කුමක්ද? මේ දැකිය හැකි පොදු ලක්ෂණය. බලන්න මානව හිතවාදීත්වය හා
යථාර්ථවාදී බව. මානව හිතවාදීත්වය හා යථාර්ථවාදී බව. ඊට පස්සේ ලෙනාඩ් වුල්ෆ් මහතා ලංකාවේ ගත කළ කාලවකවානුව කුමක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔබට අදාළයි නේ. ලෙනාඩ් වුල්ෆ් මහතා ලංකාවේ ගත කළ කාලවකවානුව 1904 සිට 1911 දක්වා. ඒ වගේම අතුරු පැනයක් ඔබෙන් නගන්නට පුළුවන් එතුමා සේවය කළ ලංකාවේ ප්‍රදේශ නේ. එතුමා ලංකාවේ සේවය කළ ප්‍රදේශ නේ. යාපනය, මහනුවර, හම්බන්තොට යන ප්‍රදේශවල සේවය කර ඇත. ඔන්න ඔය කියන එතුමා ලංකාවේදී ලැබපු ඒ අත්දැකීම්, එතුමා ලංකාවේදී ලැබපු අත්දැකීම් තමයි එතුමාගේ මෙන්න මේ කියන growing ඒ කියන්නේ වර්ධනය කියන පොත. sowing කියලා කියන්නේ වැපිරීම, growing කියලා කියන්නේ මේ වර්ධනය වීම නේ. ඒ වගේම beginning again කියලා කියන්නේ නැවත පටන් ගැනීම, නැවත ආරම්භය. ඒ කියන්නේ මේකේ අදහස තමයි මේ එතුමාගේ මෙන්න මේ පළවෙනි කෘතිය sowing කියන එකේ තියෙන එතුමාගේ ළමා කාලය, තරුණ මුල් කාලය නේ. එතුමා එංගලන්තේ හිටපු. ඊට පස්සේ growing කියන පොත සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන එතුමා ලංකාවේ ගත කළ කාලවකවානුවට. ලංකාවේ එතුමා අවුරුදු 7ක් පමණ කාලයක් ගත කරලා තිනවා. එතකොට මේ පොත සිංහලයට පරිවර්තනය වෙලා තිනවා ලක්බිමේ සත්වසක් කියලා. ලක්බිමේ සත්වසක් කියලා මේ පොත සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ ඒ growing කියන පොතට තමයි පොත ඇතුළ තමයි එතුමා මේ යාපනය, මහනුවර, හම්බන්තොට යන ප්‍රදේශවල සේවය කරද්දී ලබාපු අත්දැකීම් මේ ඇතුළත් වෙලා තියෙන්නේ. පැහැදිලිද? ලබාපු අත්දැකීම් ඇතුළත් වෙලා තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නය. බැද්දේගම කෘතියට පාදක වී ඇත්තේ වුල්ෆ් මහතා කුමන ප්‍රදේශයකදී ලත් අත්දැකීම්ද? ඔබ දන්නවා මේක මීට පෙරත් විභාගවලට අහලා තිබුණා. බැද්දේගම කෘතියට පාදක වී ඇත්තේ වුල්ෆ් මහතා කුමන ප්‍රදේශයකදී ලද අත්දැකීම්ද? හම්බන්තොට ප්‍රදේශයේ ලද අත්දැකීම්ය නේ. හම්බන්තොට ප්‍රදේශයේ ලද අත්දැකීම්. ඊළඟට 10 එම ප්‍රදේශයේ රාජකාරී කළ ලෙනාඩ් වුල්ෆ් මහතා දැරූ තනතුර කුමක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් සමහර විට ඔබට මෙදාපාර විභාගයේදී එන්නට පුළුවන්. ඒ තමයි ලෙනාඩ් වුල්ෆ් මහතා හම්බන්තොට ප්‍රදේශයේ දැරූ තනතුර කුමක්ද කියන දේ. සහකාර ඒජන්ත තනතුර. සහකාර ඒජන්ත තනතුර. හරිද? ඊළඟට බැද්දේගම කෘතියෙහි අනුවාදකයා කවුරුන්ද? ඒ.පී. ගුණරත්න මහතාය. ඒ.පී. ගුණරත්න මහතා 1910 උපත ලබනවා. 1980 අභාවයට පත් වෙනවා. ඒ.පී. ගුණරත්න මහතාගේ ඡායාරූපයක් ඊළඟ පිටුවේ ඔබට දකින්නට ලැබෙයි. ඊළඟට ඒ.පී. ගුණරත්න මහතාගේ වෙනත් පරිවර්තන කෘති මොනවාද? වෙනත් පරිවර්තන කෘති බලන්න. The Monkey, Chu Cheng En කියලා තියෙනවා. නමුත් මතක තියාගන්න මේ මම දන්නා තරමින් මේ නම මේ සාහිත්‍ය සංග්‍රහයේ පෙළ පොතේ තියෙන මේ Chu Cheng En කියන නම වැරදි. ඒක එන්නට ඕනේ Wu Cheng En. Wu W හරි W O වගේ. ඒ කියන්නේ W අකුරෙන් පටන් ගන්නේ. Wu Cheng En. මම දන්න තරමින්. ඒක මේ සාහිත්‍ය සංග්‍රහයේ පොතේ තියෙන Chu Cheng En කියලා. නමුත් ඒක Wu Cheng En වෙන්නට ඕන. ඒකේ වානරයා. ඒ වගේම Savage Sanctuary R.L. ස්පිටල්ගේ. ඒක සිංහලයට පරිවර්තනය කරනවා ඒ.පී. ගුණරත්නයන් වනසරණ නමින්. ඒ වගේම Vanished Trails R.L. ස්පිටල්ගේ මැකී ගිය දඩමන් නමින් සිංහලයට පරිවර්තනය වෙනවා. ඊළඟට Where the White Samber Roams නේ R.L. ස්පිටල්ගේ සුදු ගෝනා නමින් එය සිංහලයට පරිවර්තනය වෙනවා. එතකොට මෙන්න මේ කියන වානරයා, වනසරණ, මැකී ගිය දඩමන්, සුදු ගෝනා කියන කෘති ඒ.පී. ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරපු විදේශීය කතුවරුන්ගේ විදේශීය කතුවරුන් විසින් වනගත ජීවිතය අලලා ලියපු කෘති තමයි ඔන්න ඔය කියන කෘති. පැහැදිලිද? ඊළඟට බැද්දේගම නවකතාවෙහි ප්‍රධාන චරිතය කුමක්ද? බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය සිලිඳු. නමුත් ඔබට නියමිත ඔය 9 වෙනි පරිච්ඡේදයේ සමහර විට ඒ සිලිඳුගේ චරිතය වඩා ඉස්මතු වෙන්නේ නැහැ. නමුත්
ඔබේ පොදු දැනුවත් භාවය සඳහා බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය සිලිඳු විදිහට ගන්න පුළුවන්. හරිද? ඊළඟට පාඩමට ඇතුළත් නවවැනි පරිච්ඡේදයේ දැක්වෙන සෙසු චරිත මොනවාද? අනෙකුත් චරිත. ඒ කියන්නේ නාම මාත්‍රිකවත් සමහරක් චරිත තියෙනවානේ. ඒ කියන්නේ දෙබස් නැහැ. ඒම චරිත පිළිබඳව සඳහනක් කරලා තියෙනවා. නේ පුංචි මැනිකා, හින්නි හාමි, කරලිනා හාමි, බබුන්, බබෙහාමි ආරච්චි, නැන්චෝ හාමි, ඒ වගේම පුංචිරාළ වෙදා, ඒ වගේම ප්‍රනාන්දු මුදලාලි, ඒ වගේම එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු පුද්ගලයා සීයා අර තංගල්ලේ හිරගෙදර ළඟ හිටපුනේ. ඒ වගේම හිරපල්ලා එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපි ඊළඟ පිටුවට යමු. 15 වෙනි ප්‍රශ්නය. බැද්දේගම කෘතියට පාදක වී ඇති සිදුවීම එහෙම නැත්නම් තේමාව කුමක්ද? බලන්න. දුප්පත් අහිංසක ගැමියාගේ දුක්ඛිත භාවය හා කූටෝපක්‍රම වලට හසු වී ක්‍රමයෙන් විනාශ වී යන ඔවුන්ගේ ජීවිත සිලිඳු හා ඔහුගේ පවුල ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කර ඇත. මේ දුප්පත් අහිංසක ගැමි ජනතාවගේ දුක්ඛිත බව, දුක්ඛිත භාවය, ඒ වගේම කපටි උපක්‍රම, කූටෝපක්‍රම කියන්නේ ඒකයි. කපටි උපක්‍රම වලට හසු වෙලා ක්‍රමයෙන් විනාශ වී යන ඔවුන්ගේ ජීවිත එක්තරා පවුලක් ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ පවුල තමයි සිලිඳු සහ ඔහුගේ පවුල. පැහැදිලිද? ඊළඟට මේ පාඩමට අදාළ රූපාවලියක් මෙතන මම දක්වලා තියෙනවා. මේ ඔබගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මේ තරුණ ලෙනාඩ් වුල්ෆ්, තරුණ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් ලංකාවට පැමිණි මුල් කාලේ යාපනයේදී ගත්ත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. එතුමා පළවෙනියෙන්ම ඇවිල්ලා ලංකාවේ සේවය දෙන්නේ යාපනයේ. අවුරුදු කෙටි කලක්. ඊළඟ ලෙනාඩ් වුල්ෆ් මහතා මැදිවියේදී. ඒ වගේම The Village in the Jungle කෘතියෙහි ඉංග්‍රීසි කෘතියේ එක්තරා පිටපතක්. මොකද මුල් පිටපතක් නෙමෙයි මේ පසු කාලීනව විවිධාකාරයෙන් නැවත නැවතත් මුද්‍රණය වෙලා තියෙන ඉංග්‍රීසියෙන් මේ Village in the Jungle කෘතිය. එංගලන්තේ බොහොම ප්‍රසිද්ධ කෘතියක්, ලෝක ප්‍රසිද්ධ කෘතියක්. ඔබ නොදන්නවා වුණාට මේ The Village in the Jungle කියන කෘතිය ලෝක ප්‍රසිද්ධයි. හරිද? ඊළඟට ඒකේ සිංහල අනුවාදය නේ, සිංහල අනුවාදයේ බැද්දේගම කෘතිය. මේ තියෙන ගුණසේන මුද්‍රණයක්. බැද්දේගම කෘතිය. ඔබ අද ඒ කියන්නේ අද කාලේ ඔබ මේ කෘතිය මිලදී ගත්තත් ඔබට මෙවැනි පිට කවරයකින් තමයි එම කෘතිය මිලදී ගන්නට පුළුවන් වෙන්නේ. මේ පිට කවරයේ කතාව ගැන කියනවා නම් අර බැද්දේගම චිත්‍රපටයේ රූප රාමුවක් තමයි මෙතන මේ පිට කවරයට දාලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට සහකාර ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන අවධියේදී ගත්ත ඡායාරූපයක්, සමූහ ඡායාරූපයක්. ඒ කියන්නේ බොහෝ විට එතුමා Tamanගේ සේවය නිමා කරලා යන දවසේ ගත්ත ඡායාරූපයක්සේ අනුමාන කරන්නට පුළුවන් 1911 දී. මේ මැද මෙන්න මේ රතු සලකුණට ඉහළින් මැද වාඩි වෙලා ඉන්නේ අපේ මේ කතාවේ කතුවරයා සහකාර ඒජන්තවරයා වන ලෙනාඩ් වුල්ෆ් මහතා, ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා. මේ ඉන්නේ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා මෙතන. ඒ කාලේ හම්බන්තොට ප්‍රදේශයේ කෝරළේ මහත්තුරු, ඒ වගේම ඒ අනිකුත් විධානයේවරු, නිලධාරී මහත්තුරු සමග ගත්ත සමූහ ඡායාරූපයක්. ඊළඟට ලංකාවෙන් පෙරලා එංගලන්තයේ වෙත ගොස් විවාහ වූ ලෙනාඩ් වුල්ෆ් මහතාගේ මංගල දිනයේ ගත්ත ඡායාරූප, ඒ වගේම ඡායාරූපයක්. ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් මහතාගේ බිරිඳ වර්ජීනියා වුල්ෆ් මහත්මිය, ඇය බොහොම ප්‍රසිද්ධ කිවිඳියක්, ගත්කතුවරියක්, කෙටි කතා කාරිනියක්. ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් මහතා මහලු වියේදී ගත්ත ඡායාරූප තමයි මේ තියෙන්නේ. එතුමාගේ නිවස මොන්ක්ස් හවුස්, මොන්ක්ස් හවුස් කියන නිවස. ඒ වගේම 1961 එතුමා නැවත ලංකාවට පැමිණෙනවා. එතුමා නැවත ලංකාවට පැමිණෙනවා. එතකොට එහෙම ලංකාවට පැමිණිලා 1960 දී නැවත ලංකාවට පැමිණෙනවා අවුරුදු 49කට පස්සේ. එතකොට හම්බන්තොට ප්‍රදේශයේ, මහනුවර ප්‍රදේශයේ එතුමා සංචාරයක නිරත වෙනවා. එතකොට මේ එහිදී ගත්ත ඡායාරූපයක් එතුමා අවසන් වතාවට ලංකාවට පැමිණි අවස්ථාව 1960. ඒ වගේම එංගලන්තයේ මොන්ට්ස් හවුස් හි පිහිටි එතුමාගේ ලෝකඩ ස්මාරකය. බිරිඳගේ ලෝකඩ ස්මාරකයකුත් මීට එහා පැත්තෙන් තියෙනවා. ඒ වගේම AP ගුණරත්න මහතා අපිට බැද්දේගම
නමින් මේ The Village in the Jungle කියන කෘතිය සිංහල පාඨකයාට හඳුන්වා දීපු 1940 ගණන් වලදී සිංහල පාඨකයාට හඳුන්වලා දීපු පුද්ගලයා තමයි මේ ඒ.පී. ගුණරත්න මහතා. ඒ වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බැද්දේගම චිත්‍රපටයෙන් ගත්ත රූපරාමු දෙකක් ඔබට අර මේ චරිතවල ස්වභාවය ඔබේ මනසට නගා ගන්නට පුංචි මැනිකා, ඒ වගේම කරලිනා හාමි, ඒ වගේම බබෙහාමි ආරච්චිරාල, ඒ වගේම සිලිඳු, මෙන්න මේ කියන අය. හරිද? හොඳයි. එතකොට ඊට පස්සේ අපිට යන්න තියෙනවා ඊළඟ අභ්‍යාසයේ. ඒ තමයි මෙන්න මේ පහත දැක්වෙන පාට කවුරුන් විසින් කාහට කියන ලද දැයි ලියන්න කියන දේ. කවුරුන් විසින් කාහට කියන ලද දැයි කියලා මෙතන අහනවා. හරිද? එතකොට අපි මේකේ අවස්ථා සම්බන්ධය, ඒ කියන්නේ කවුද කිව්වේ කාටද කිව්වේ කියන ටික විතරක් අපි මෙතනදී සාකච්ඡා කරමු. හරිද? බලමු. පෙළ පොතෙහි පාඩම අවධානයෙන් යුතුව කියවා පහත දැක්වෙන ප්‍රකාශ කවුරුන් විසින් කාහට කියන ලද දැයි ලියන්න. බලන්න. පුංචි මැනිකා මුවැත්තියක් වාගේ. කවුද මේක කියන්නේ? පුංචි මැනිකා මුවැත්තියක් වාගේ කියලා කියන්නේ පුංචි රාළ වෙදා. එහෙම නැත්නම් අපි කියනවා වෙදරාළ. එහෙම නැත්නම් පුංචි රාළ වෙදා. කාටද මේක කියන්නේ? ගමේ මිනිසුන් හට නේ, ගම්මුන් හට. ඊළසේ කොටියාගේ පැටියා මුවෙක් වෙලා. ඒක කියන්නේ කවුද? ඒක කියන්නේ ගම්මු. එහෙම නැත්නම් බැද්දේගම ගම්වැසියන්. නිකම්ම ගම්මු නෙමෙයි, බැද්දේගම ගම්වැසියන්. කාටද කියන්නේ? ඔවුන් එකිනෙකා හට. ඔවුන් එකිනෙකා හට. නේ? මාසයකට කලින් වෙන්න බෑ. මොකද තව නැහැ හේන් කැපුවේ. මෙන්න මේ වගේ තැනකින් ඔබෙන් කවුද කිව්වේ කාටද කිව්වේ අහන්න පුළුවන් අවස්ථාව. මාසයකට කලින් වෙන්න බෑ. මොකද තව නැහැ හේන් කැපුවේ. එතකොට කියන්නේ බැද්දේගම ගම්වැසියෙක්. කාටද? තවත් ගම්වැසියෙකු හට. එහෙම නැත්නම් තවත් ගම්වැසියන් හට. අවස්ථාව කොහොමද කියලා ඇහුවොත් එහෙම අවස්ථාව තමයි බබුන් සිරගතව කොපමණ කාලයක් දැයි පුංචි මැනිකා ගම්මුන්ගෙන් විමසූ අවස්ථාවේදී නේ. බබුන් සිරයට ගොස් වෙනතන් සිරගතව කොපමණ කාලයක් ගත වූවාදැයි දැනගැනීමට පුංචි මැනිකා ගම්මුන්ගෙන් එහෙම නැත්නම් බැද්දේගම ගම්වැසියන්ගෙන් විමසා සිටි අවස්ථාව. ඔන්න ඔය කියන ඒවා තමයි මෙන්න මේ සියලුම ඔන්න ඔය කියන අවස්ථාව තමයි මේ මෙන්න මෙතනට වෙනකන් 6 වෙනි ප්‍රශ්නයට වෙනකන් ඔන්න ඔය කියන එකම අවස්ථාව තමයි. පැහැදිලිද? මම ඒ නිසාම ඔබට ඒක අදහසක් ගන්නට, ඒ කියන්නේ එකම අවස්ථාව සමාන නිසා මම මෙන්න මෙහෙම කොටු කරනවා. ඒ කියන්නේ මේ ඔක්කොම දේවල් කතා බහ සිදු වෙන්නේ පුංචි මැනිකා බබුන් සිරයට ගොස් කොපමණ කාලයක් ගත වූවාදැයි බැද්දේගම ගම්වැසියන්ගෙන් විමසා සිටි අවස්ථාව. අන්නේ අවස්ථාව තමයි මේ සියලුම ප්‍රශ්න වලට අවස්ථාව හැටියට ගන්න තියෙන්නේ. බලන්න. මෝඩයා 3 මාසයක් මොකද කුරක්කන් 90 වී වගේද? ඒකත් කියන්නේ එක කියන්නේ බැද්දේගම ගම්වැසියෙකු විසින් මතක තියාගන්න විසින් කියන නිපාතයට පෙර කතෘ අනුක්ත වෙන්නට ඕනේ. ඒ නිසා බැද්දේගම ගම්වැසියෙකු විසින් අනෙකුත් ගම්වැසියන් හට. හරිද? මගේ හේන වපුරලා දැන් හරියට මාසෙයි. නේ? කවුද කියන්නේ? ඒත් බැද්දේගම ගම්වැසියෙකු විසින් අනෙකුත් ගම්මුන් හට. කවුරුවත් අහලා තියනවද අවුරුද්ද පහුවෙලා මාස 5ක් ගිහින් හේනක් වපුරන බවක්? ඒකත් කියන්නේ බැද්දේගම ගම්වැසියෙකු විසින් අනෙකුත් ගම්වැසියන් හට. නේ? පැහැදිලිද? මීට පෙර විභාගවලටත් ඕක ඇහුවා. ඒ තමයි මෙන්න මේ ප්‍රකාශය. මෙන්න මේ ප්‍රකාශය. මයික් එකක් ඔන් කරලා කියන්න බලන්න. මේ ප්‍රකාශය කියන්නේ කවුද? අමතක වෙන්න විදිහක් නැහැ. මේ නිහා අනුමානයක් නැහැ. මැරෙන්නේ නැති. කවුද කියන්නේ? බබෙහාමි ආරච්චිරාල මේ වෙනකොට නැහැනේ ජීවතුන් අතර. පුංචිහාමි වෙදරාල. පුංචිරාල වෙදරාල. ඔව් පුංචිරාල වෙදා. පැහැදිලි පුංචිරාල වෙදා. හරිද? පුංචිරාල වෙදා. බබෙහාමි ආරච්චිරාල පටලව ගන්න එපා. අපේ මේ 9 වෙනි පරිච්ඡේදයේ බබෙහාමි ආරච්චිරාල ඒ වෙනකොට ජීවතුන් අතර නැහැ.
බබේහාමි ආරච්චි රාලත් නැහැ ප්‍රනාන්දු මුදලාලිත් නැහැ. හරිනේ. මොකද සිලිඳු ඒ දෙන්නාම ඝාතනය කරලා සිලිඳු ගිහිල්ලා බාර වෙනවා මහේස්ත්‍රාත් අධිකරණයට. මේ මහේස්ත්‍රාත්තුමාට කැලෑව මැද්දෙන් පැනලා ගිහිල්ලා. එතකොට සිලිඳු සිරගත වෙලා මේ වෙනකොට. නේ ඊටත් කලින් තමයි බබුන් සිරගත වුනේ. නේ බොරු හොරකමකට පටලවලා. ඊට පස්සේ තමයි ඒකේ වේදනාවට තමයි සිලිඳු බබේහාමි ආරච්චි රාලවයි මේ ප්‍රනාන්දු මුදලාලිවයි මරා දමන්නේ. එමේ දැන් මේ වෙනකොට මේ 9 වෙනි පරිච්ඡේදයේ වෙනකොට මේ ගෙදර පිරිමියෙක් නැහැ. ඒ කියන්නේ බබුනුත් හිරේ සිලිඳුත් හිරේ. හරිනේ. එතකොට මේ පුංචි මැනික යනවා. දැන් මාස 6කට බබුන් හිරකට ගියාට මාස 6 හරියටම ගත වුණාද නැද්ද කියලා පුංචි මැනිකට පොඩි සැකයක් තියෙනවා. මොකද දින කැලෙන්ඩර් අරවා මේවා උන්ට ඒ කාලේ තිබුණේ නැහැ. නූගත්කම තමයි ඉතින් ඒකේ අදහස් වෙන්නේ. අන්ත අසරණ බව. ඉතින් කොමාරි මේ ගම්මුන් එක එක කතා කිව්වා. සමහර අය කිව්වා මාස 3යි කියලා, සමහර අය මාස 5යි කිව්වා, සමහරක් අය කිව්වා මේ මාස 6ට වැඩි කියලා. කොමාරි හැමදෙනාම බබුන් සිරගත වෙලා මාස 6කට වැඩි කියලා පිළිගන්න දවසක් ආවා. හැබැයි බබුන් ආවේ නැහැ කියලා කියනවා. ඒ නිසාම බැරිම තැන අය යන්නේ මේ ගැන ගමේ ඒ වෙනකොට ආරච්චි තනතුර දරපු. තේරෙනවද? ඒ වෙනකොට ආරච්චි තනතුර දරපු. ඒ නිසා පටලව ගන්න එපා ආදරණීය දුවේ පුතේ. ඒ වෙනකොට ආරච්චි රාළ තනතුර වෙන කාටවත් දෙන්න හරියම මිනිහෙක් නැති නිසා ඒ ආරච්චි තනතුරේ වැඩ බැලුවෙත් කවුද? ඇයි බබේහාමි ආරච්චි රාළ මරා දැමුවයින් පස්සේ ගමේ ආරච්චි රාළ කෙනෙක් නැතුව ගියානේ. ඒ නිසා ආරච්චි තනතුරේ වැඩ බැලුවෙත් පුංචි රාළ වෙදා. ඒ නිසා මෙතන මේ මොනවාද පුංචි රාළ වෙදා තමයි මේ දේ කියන්නේ නේ. හරිනේ. මිනිහා අනුමානයක් නෑ මැරෙන්නේ නැති නේ. එතකොට මම ඔබෙන් අතුරු පැනයක් අහනවා. මෙතන මිනිහා යයි අදහස් කළේ කාවද? මයික් එකක් ඔන් කරලා කියමු බලන්න. මිනිහා යයි අදහස් කළේ කාවද? බබුන්න. තව වෙනත් උත්තර? කියන්න. ඔව්. බබුන්. හරිනේ බබුන්ව. හරිද? බබුන් ගැනයි කියන්නේ. මොකද පුංචි මැනිකා දැනගන්න ගියේ බබුන් ගැන. හරිද? බබුන් ගැන. මොකද පුංචි මැනිකාගේ ජීවිතේ සිලිඳුගේ චරිතය පුංචි මැනිකාගේ ජීවිතෙන් අහක් වෙලා ඉවරයි. මොකද පුංචි මැනිකා දන්නවා සිලිඳුට තියෙන චෝදනාව බරපතල වැඩි. මිනි දෙකක් මරපු සිලිඳු එක්ක එල්ලා මරන්නට ඕනේ. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා සිරගත වෙන්නට ඕනේ. ඉතින් ඔය කොයි දඬුවමට යටත් වුණත් පුංචි මැනිකට ඒක වෙනසක් නැහැ. මොකද හේතුව පුංචි මැනිකා හිත හදාගෙන ඉවරයි. Tamanගේ පියාව නැවත දැකීමක් නැති බව. නේ. නමුත් පුංචි මැනිකාගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා බබුන් යලි ගමට පැමිණෙයි කියන දේ. මං හිතන්නේ ඔබට නැවත මේ දේ දැන් ඔන්න මතක් වෙනවා ඇති ඔයාලට. පැහැදිලිද? ඔන්න ආපහු කියනවානේ. මේ ඔක්කොම අවස්ථා මම මේකයි මෙතන කොටු කරේ. මේ ඔක්කොම අවස්ථා එකම අවස්ථාවක් බලන්න. ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් දෙන්න තියෙනවය. නැද්ද මං අහන්නේ නේ? කවුද මේ කියන්නේ? පුංචි රාළ වෙදා. කාටද කියන්නේ? පුංචි මැනිකට නේ. කලින් එකත් ඒ වගේ තමයි පුංචි රාළ වෙදා. එහෙම නැත්නම් වෙදරාළ, එහෙම නැත්නම් පුංචි රාළ. හරිද? පුංචි මැනිකාටයි කියන්නේ. 8 වෙනි එකත් ඒ වගේ තමයි පුංචි රාළ වෙදා, එහෙම නැත්නම් වෙදරාළ, පුංචි මැනිකාහට කියන්නේ. ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැතුව අරිනවාද? ඒ කියන්නේත් පුංචි රාළ වෙදා පුංචි මැනිකට නේ. පැහැදිලිනේ? ඒ කියන්නේ පුංචි මැනිකාව විවාහ කරගත්ත බබුන් මොනවාද ගැන කියන්නේ ආරංචියක් නැති වුණා කියලා අනිත් මිනිස්සු පුංචි මැනිකාව විවාහ කරගන්න නැතුව ඉන්නේ නැහැ. ඔන්න ඔය කියන අදහස තමයි මෙතන මේ කියවෙන්නේ. ගම් ඉවුරේ අලියට නරි අදිනවා කියලා අනික් අලි බය වෙලා ගඟේ නාන්නේ නැතුව මේ මග හැර යන්නේ නැහැ. හරිද? ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් දන්නවද? කවුද එහෙම අහන්නේ? පුංචි මැනිකා. කාගෙන්ද අහන්නේ? පුංචි රාළගෙන් තමයි අහන්නේ. ඔව් ලේෂාන්ගේ උත්තර හරි. ඊට පස්සේ බලන්න. මං අහපු ආරංචියක් නෑ. කාගෙන්ද ආරංචිය අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඔන්නෝම කියනවනේ නේ. එතකොට කවුද මේ කියන්නේ? වෙදරාළ, පුංචි රාළ. කාටද මේ කියන්නේ? පුංචි මැනිකට. පැහැදිලිනේ? පුංචි මැනිකටයි කියන්නේ. ඊළඟට බලන්න ඊළඟ කොටස. ඊළඟ කොටසේ
ඔබට හොඳටම තේරෙනවා ඇති මෙන්න මේ කියන සිදුවි මෙන්න මේ කියන අවස්ථාව එකයි. නේ මේ කියන අවස්ථාව එකයි. මොකක්ද අවස්ථාව? පුංචි මැනිකා අර තංගල්ල සිරගෙදර ඉදිරියට සිරගෙදර සමීපයට ගිය අවස්ථාවේදී එහිදී ඇයට මුණ ගැසුණු අර එළදෙනුන් රැක බලා ගනිමින් සිටි මහලු පුද්ගලයා එහෙම නැත්නම් සීයා අතර ඇතිවෙච්ච සංවාදය. අන්නේ අවස්ථාව තමයි මේ 12 ඉඳන් 16 දක්වා තියෙන්නේ. තේරෙනවද? 12 ඉඳන් 16 දක්වා තියෙන්නේ. හරිද? ඔව් වත්සාන. කලින් එකට උත්තරේ හරි ඔයාගේ. දාලා තිනවා. පැහැදින්නේ? ඔව් 11 වෙනි එකටත් අදහස පළ කරලා තිනවා. ඔව් බලන්න. හරි. බලන්න මේ 12 වෙනි එක. මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්න පුළුවනි. දැන් මේ කවුද කියන්නේ? පුංචි මැනිකා. පුංචි මැනිකා විසින් එළදෙනුන්ට. හරිද? හරකුන්ට නෙමෙයි එළදෙනුන්ට කියලා තමයි එතන සඳහන් වෙන්නේ. එළදෙනුන්ට තනකොළ කවමින් සිටි එහෙම නැත්නම් එළදෙනුන් රැක බලා ගනිමින් සිටි නේ මහලු මිනිසා හට එහෙම නැත්නම් මහලු පුද්ගලයා හට වයසක මිනිසා හට නේ මහලු මිනිසා හට මම බොහෝම කරදර විඳගෙන ආවේ එයා ගැන සොයන්න. එයා මේක ඇතුලේ ඇති. ඒක කියන්නේත් පුංචි මැනිකා. කාටද කියන්නේ? අර තංගල්ල සිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු පුද්ගලයා හට. උඹේ ගම කොහෙද ළමයා? උඹේ ගම කොහෙද? කවුද මේ අහන්නේ? මේ අහන්නේ මම නෙමෙයි. මේ අහන්නේ අර තංගල්ල සිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු මිනිසා විසින් පුංචි මැනිකා හට. අනේ අවස්ථාව තමයි පුංචි මැනිකා බබුන්ට කුමක් සිදුවී දැයි දැන ගැනීමට තංගල්ල සිරගෙදර වෙතට ගිය අවස්ථාව. ඊළඟට බලන්න. ඔව් මං දන්නවා. බොහෝම ඉස්සර හිට දන්නවා ඒ ගම ගැන. කවුද කියන්නේ? ඒකත් එයාමනේ. බලන්න. තංගල්ල හිරගෙදර ඉදිරිපිට තනකොළ කවමින් එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු සීයා විසින් මහලු මිනිසා විසින් මහලු පුද්ගලයා විසින් පුංචි මැනිකා හට. කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් ඕක ඇතුලේ ජීවත් වෙන්නේ? කවුද ඒක කියන්නේ? ඒක කියන්නේත් එම පුද්ගලයාම තමයිනේ. තංගල්ල හිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු මිනිසා විසින් පුංචි මැනිකා හට. මතක තියාගන්න අපේ දරුවන් මේ විභාගවලදී මම දකින දෙයක් තමයි මෙන්න මේ අවස්ථා ටික පටලව ගන්නවා. ඒ නිසා ඔබ බොහොම පැහැදිලිව තේනද බොහොම පැහැදිලිව මේ අවස්ථා ටික මේ විදිහට කඩා ගන්න. එකක් තමයි මේ විශේෂයෙන්ම ගම්මුන් විසින් පළ කරන අදහස්. ඊළඟට මේ පුංචි රාළ වෙදරාළ සහ පුංචි මැනිකා අතර ඇති වෙන සංවාදය. ඊට පස්සේ අර තංගල්ල සිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු පුද්ගලයා සහ පුංචි මැනිකා අතර ඇති වෙන සංවාදය. සහ එතනින් එහාට හරිද බන්ධනාගාර නිලධාරියා එහෙම නැත්නම් හිරපල්ලා සහ පුංචි මැනිකා අතර ඇති වෙන සංවාදය. ඔන්න ඔය කියන අවස්ථාවල ඒ දෙබස් ටික පැහැදිලිව වෙන වෙනම කවුද කිව්වේ කාටද කිව්වේ කියන එක අවබෝධයක් තබා ගන්න. මෙදා පාර විභාගයට ඔබට වැදගත් වෙයි. මේ පැත්තේ පිටුවෙත් හරිද මේ පැත්තේ පිටුවෙත් හරිද මෙන්න මේ තැනට වෙනකන් හරිනේ මෙන්න මේ තැනට වෙනකන් අර දෙබස්ම තමයි. කවුද? එක්කෝ හිරගෙදර ඉදිරිපිට සිටි මහලු මිනිසා විසින් පුංචි මැනිකා හට. එහෙම නැත්නම් පුංචි මැනිකා විසින් හිරගෙදර ඉදිරිපිට සිටිමින් එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මිනිසා හට මහලු මිනිසා හට. බලන්න මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. නේ ඒ කියන්නේත් කවුද? අර හිරගෙදර ඉදිරිපිට සිටි මහලු මිනිසා විසින් පුංචි මැනිකා හට. මිනිහෙක් නාකි වුණයින් පස්සේ ඒ වයේ ඉඳලා වැඩක් නැහැ. නේ පැහැදිලිද? ඒ කියන්නේත් එළදෙනුන්ට තනකොළ කවමින් හිරගෙදර ඉදිරිපිට සිටි මහලු මිනිසා විසින් පුංචි මැනිකා හට. ඇයියා නතර කරගෙන ඉන්නේ? දැන් මෙන්න මේ වගේ දෙයක් ඔබෙන් අහන්න පුළුවන් එකපාරට.
දැන් එහෙම දුන්නාම දැන් මෙතන අපි දන්නවා මේක තියෙන්නේ මේ බැද්දගමේ තමයි කියලා අපි දන්නවා මේ පැවරුමේදී අපි කතා කරනකොට. නමුත් ඒ වුණාට විභාග ප්‍රශ්න පත්‍රයේදී එකපාරටම මේ වගේ තැනකින් දීපු හැටිය අපිට එකවර මතක් වෙනවාද? මතක් වෙනව දරුවන්ට හරියට පාඩම් අධ්‍යයනය කරනවා නම්. පැහැදිලිද? හරියට පාඩම් අධ්‍යයනය කරනවා නම්. හොඳයි බලමුකෝ. ඇයි යා නතර කරගෙන ඉන්නේ? කවුද කියන්නේ? ඒක කියන්නේ පුංචි මණිකා විසින් අර හිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු සීයා හට. හරි. වත්සානගේ උත්තරේ හරි. වත්සාන දාලා තිනවා පුංචි මණිකා විසින් තංගල්ල සිරගෙය නේ සිරගෙය හරිනේ සිරගෙය ඉදිරියේ සිටි මහලු මිනිසා හට නේ. ඊට පස්සේ බලන්න මගේ අතමිට තිබුණා ඔක්කොම මේ නඩුවට වියදම් කළා. එතකොට ඒ කියන්නේත් අර තංගල්ල සිරගෙදර ඉදිරිපිට සිටි මහලු මිනිසා විසින් පුංචි මණිකා හට. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නෑ නේ. පැහැදිලිද? ඒ කියන්නේත් ඒ අදහසම තමයි. ඒ කියන්නේත් තංගල්ල හිරගෙදර අසල එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු සීයා විසින් මහලු මිනිසා විසින් පුංචි මණිකා හට. උඹ දැන් නික්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. ඒ කියන්නේත් අන්න තංගල්ල සිරගෙදර ඉදිරිපිට එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මහලු මිනිසා විසින් පුංචි මණිකා හට. ඔන්න ඔතනින් එහාට ඒ අවස්ථාව ටිකක් වෙනස් වෙනවා. බලන්න. එතනින් එහාට අවස්ථාව වෙනස් වෙනවා. බලන්න. එතනින් එහාට මෙන්න මේ දිගටම තියෙන්නේ එක්තරා දෙදෙනෙක් අතර ඇති වෙන සංවාදයක්. මෙතනින් පහළටම තියෙන්නේ. මේක අඳින්න බෑ මෙතනින් ස්ක්‍රීන් එකෙන් පෙහාට පෙන්නන්න. මං ඊටු ටික ඊට පස්සේ පෙන්නන්නම්. මේ දිගටම තියෙන්නේ. මෙතනිනුත් තව මෙන්න මේ 30 වෙනි එක දක්වාම තියෙන්නේ එකම කෙනෙක් ගැනයි. එකම දෙදෙනෙක් අතර ඇති වෙන සංවාදයක්. ඔබට පැහැදිලි ඇති. පැහැදිලිද? අන්න හරි. මේ බලන්න. මෙතනින් එහාට ඒ දෙදෙනා අතර ඇති වෙන සංවාදය බලන්න. කොහොමද මම යාගේ නම කියන්නේ අයියා? නේ? පැහැදිලිද? එතකොට පුංචි මණිකා විසින් හිරපල්ලා හට. මොකද ඔබේ පාඩමේ තියෙන්නේ හිරපල්ලා කියලා. පුංචි මණිකා විසින් හිරපල්ලා හට එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා හට. ඔබ ලියන්නට යන්නට එපා පොලිස් නිලධාරියා කියලා. ඒක නිවැරදි නැහැ. පැහැදිලි හිරපල්ලා එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා. ජේලර් කියන වචනේ පාවිච්චි කරන්නට එපා. බන්ධනාගාර නිලධාරියා හට එහෙම නැත්නම් හිරපල්ලා හට කිව්වනම් හරි. පැහැදිලිද? ඇයි මෝඩියේ? මොකක්ද මේ මිනිහට කියාපු නම? ඒ කියන්නේ හිරපල්ලා විසින් පුංචි මණිකා හට. අවස්ථාව කුමක්ද? පුංචි මණිකා බබුන්ට කුමක් සිදු වීදැයි දැන ගැනීමට තංගල්ල සිරගෙදරට ගොස් ඒ ගැන එතනින් එළියට පැමිණි හිරපල්ලෙකුගෙන් විමසූ අවස්ථාවේදී. ඔව් එයත් මේ හිටියා. උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණියේ? ඒ කියන්නේත් හිරපල්ලා විසින් එහෙම නැත්නම් බන්ධනාගාරේ නිලධාරියා විසින් පුංචි මණිකා හට. නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. ඒ කියන්නේ පුංචි මණිකා විසින් හිරපල්ලා හට එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා හට. එහෙමද? එහෙනම් අපට බෑ මෙහෙදි මුකුත් කියන්න. ඒ කියන්නේත් හිරපල්ලා එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා විසින් පුංචි මණිකා හට. දවස් ගාණක් තිස්සේ මම මෙහාට ආවේ මේක දැනගන්න. පුංචි මණිකා විසින් තංගල්ල සිරගෙදර බන්ධනාගාර නිලධාරියා හට නැත්නම් හිරපල්ලා හට. හොඳයි. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් කියනවානේ. කවුද මේ කියන්නේ? මේ කියන්නේත් හිරපල්ලා විසින් පුංචි මණිකා හට. මේ හිරපල්ලා විසින් පුංචි මණිකා හට. ඒත් උඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියඟ. ඒ කියන්නේත් හිරපල්ලා එහෙම නැත්නම් බන්ධනාගාර නිලධාරියා විසින් පුංචි මණිකා හට. අවස්ථාව පුංචි මණිකා තංගල්ල හිරගෙදරට ගොස් බබුන් පිළිබඳව එතන සිටි නිලධාරියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදී ආරච්චිගේ නිවස කැලයට යාම පිළිබඳව ඔබට නියමිත 9 වෙනි පරිච්ඡේදයේ කියන්නේ බැද්දගමේ තිබෙන
පරිච්ඡේද 10යි බැද්දගමේ තියෙන්නේ. ඒකෙන් 9 වෙනි පරිච්ඡේදය තමයි ඔබට නියමිත. එතකොට මේ 9 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා ආරච්චිගේ නිවස කැලයට යාම පිළිබඳව. ගමටම උළු හෙවිලි කරපු, ඒ කියන්නේ උළු හෙවිලි කරපු එකම එක නිවසයි මුළු ගමටම තිබුණේ. ඒ වගේම ඒ ගම ඒ එකම එක නිවසයි මුළු ගමටම තිබුණේ. ඒ නිවස තමයි මේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස. බබෙහාමි ආරච්චිරාලගේ නිවස. එතකොට බබෙහාමි ආරච්චිරාලගේ නිවසේ බිත්ති විතරයි ටිකක් හරි මහතට තිබුණේ. සුදුහුණු පිරියම් කරලා තිබුණේ. තේරුණාද? එතකොට මෙන්න මේ කියන බබෙහාමි ආරච්චිරාලගේ නිවස එක්තරා විදිහකින් නිරූපණය කරලා තියෙනවා මේ බැද්දගම චිත්‍රපටයේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස. එතකොට අනිත් ගම්මුන්ගේ නිවෙස් කෙතරම් දුක්ඛිත තත්වයක පවතින්නට ඇතිද කියන එක අපිට හිතා ගන්නට පුළුවන්නේ. හරිද? ඉතින් මේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස කැලෑවට යටවීමත් එක්තරා ආකාරයකින් මේ බැද්දේගම ක්‍රමයෙන් අභාවයටපත් වූ ආකාරයට කදිම නිදසුණක්, ප්‍රබල සංකේතයක්. මොකද බබෙහාමි ආරච්චිරාල කියලා කියන්නේ ගමේ හිටපු ප්‍රධාන පුද්ගලයා. ඒතර මේ ප්‍රධාන පුද්ගලයාගේ ගේ තිබුණේ බැද්දේගම හරි මැද. නේ මධ්‍ය ලක්ෂ්‍ය හරි මැද. ඒතර මේ හරි මැද තිබිච්ච බබෙහාමි ආරච්චිරාලගේ නිවස අභාවයට යෑම මුළු බැද්දේ ගමම ක්‍රමයෙන් කැලෑවට යටවීමේ పూర్ව නිමිත්තක්, පෙර නිමිත්තක්, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒක සංකේතයක්. ඒ වගේම ගමේ ආරච්චිරාලව මරා දැමුවා කියලා කියන්නේ අනෙකුත් ගම්මුන් ගැන කවර කතාද? ගමේ ආරච්චිරාලගේ ගෙය කැලෑවට යට වෙලා බිමට සමතලා වුණා කියලා කියන්නේ, බිමට ඇද වැටුණා කියලා කියන්නේ ගමේ අනිත් මිනිස්සු ගැන කවර කතාද? අනිත් මිනිස්සුන්ගේ නිවෙස් පිළිබඳ කවර කතාද? එතකොට අපිට තව මේ බැද්දගමේ මේ නිබන්ධයේ තවත් අභ්‍යාස කිහිපයක් තියෙනවා. ඒ අභ්‍යාස ටික ඉදිරි දවසක අපි කරමු. ඒ අභ්‍යාස ටික පුළුවන් නම් පිළිතුරු සපයලා ලෑස්ති කරලා තියාගන්න ඊළඟ සතිය වෙනකොට. එතකොට අපිට පුළුවන් ඒකේ පිළිතුරු සාකච්ඡා කරලා අපේ 5 වෙනි පාඩමට අදාළ නිබන්ධයට අපට යන්නට පුළුවන්. ඒ නිසා මේ පාඩමට අදාළව මේ නිබන්ධයේ තියෙන ඒ ඊට පසුව මෙතනින් පසුව තියෙන මෙන්න මේ කියන ඉදිරියට තියෙන මේ අභ්‍යාස ටික නේ, අවබෝධයේ ප්‍රශ්න ටික නේ, ඉදිරියට තියෙන නේ අවබෝධයේ ප්‍රශ්න ටිකට පිළිතුරු සැපයීමට කටයුතු කරන්න ඊළඟ දවසේ ඒ ටික අපිට සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබේ. එසේනම් අද දවසේ නැවතත් අපි මේ බැද්දගම පාඩමට අදාළ පැවරුමේ ඉදිරි කොටස නැවත තවත් දවසක සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ වැඩ කටයුතු අපි හමාර කරනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, ජේසු පිහිටයි, බුදු සරණයි, දෙවි පිහිටයි, සුබ දවසක් වේවා කියලා දරුවන්ටත් දෙමාපියන්ටත් ප්‍රාර්ථනා කරනවා.